දූල පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි පන්තිය පටන් ගන්නවා. අපි 8 ශ්‍රේණියේ විද්‍යාව පන්තියේ විද්‍යුතය කියන කොටස අපි කතා කරන්නේ. අපි විද්‍යුතය කියන කොටස කතා කරන්නේ. අපි ඒක පොඩ්ඩක් බැලුවොත් එහෙම එතකොට ආපහු පාරක් අපි ඒක පොඩ්ඩක් මතක් කරොත් එහෙම 8 ශ්‍රේණියේ එතකොට අපි ඒක බැලුවොත් එහෙම එතකොට විද්‍යුතය කියන එක අපි ඊටාම විද්‍යාවේ තියෙන ඊටාම වැදගත් පාඩමක්. අපි ඒකේ කලින් කතා කරා ශ්‍රේණිගත කෝෂ පද්ධති කියන එක. ඊළඟට සමාන්තරගත කෝෂ පද්ධති කියන කොටස අපි කතා කරලා තියෙන්නේ. ශ්‍රේණිගත කියන කෝෂ පද්ධතියකුයි සමාන්තර කෝෂ පද්ධතියකුයි අතර තියෙන වෙනස කියන එක අපි කෝෂ කොහොමද සලකුණු වලින් සංකේත වලින් දක්වන්නේ කියන එක පොඩ්ඩක් අපි කතා කරලා තියෙන්නේ. අපි ඊළඟට කතා කරේ බල්බ පද්ධති කියන කොටස. බල්බ පද්ධති කියන කොටස එතකොට අපි කතා කරා සමාන්තර අවස්ථාව ශ්‍රේණිගත අවස්ථාව කියන කොටස අපි කතා කරලා තියෙනවා මේ බල්බ පද්ධති වල. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සරල විද්‍යුත් පරිපථ කියන කොටස. එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සරල විද්‍යුත් පරිපථ කියන කොටස ගැන. ඒක බැලුවොත් එහෙම එතකොට දූල පුතාලා එදිනෙදා සාමාන්‍ය ලයිට් ගියාම භාවිතා කරන්න පුළුවන්. එළියට යනකොට එහෙම විදුලි පන්දමක් භාවිතා කරන අවස්ථාවක් මෙතන මේ දක්වලා තියෙන්නේ. විදුලි පන්දමක් කියන එක එතකොට අපි මේ පොතේ තියෙන කොටස පොඩ්ඩක් ඉස්සෙල්ලා බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී පොතේ තියෙන කොටස බැලුවොත් එහෙම විදුලි පන්දම කියන කොටස සරල විද්‍යුත් පරිපථයක් විදිහට දක්වලා තියෙන්නේ. රාත්‍රියේදී ගමනක් යෑම අඳුරේ ඇති යමක් සෙවීම වැනි අවස්ථාවල අපට අත්‍යවශ්‍ය උපකරණයක් වන්නේ විදුලි පන්දම කියලා දක්වලා තියෙනවා. ඒක දුර පුතාලා දන්න දෙයක් ඒ කොටස. ඒක නිසා ඒ කොටස දුර පුතාලා දන්න දෙයක් විදුලි පන්දමක් තියෙනවා නම් අපිට ඒ ඕන අඳුර වේලාවක එළියට ගමන් කරන්න පුළුවන් කියන එක දුර පුතාලා දන්න දෙයක්. අපි ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට එක් වියලි කෝෂයක් හෝ වියලි කෝෂ කිහිපයක් හෝ ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමෙන් සාදාගත් විදුලි පන්දම් තියේ කියලා දක්වලා තියෙනවා. එතකොට විදුලි කෝෂ මේ අවස්ථාවේදී වියලි කෝෂ එකක් හරි වියලි කෝෂ කිහිපයක් හරි ශ්‍රේණිගතව සම්බන්ධ කරලා සාදාගත්තු මේ වගේ විදුලි පන්දම් තියේ කියලා දක්වලා තියෙනවා. එතකොට දූල පුතාලා කලින් අවස්ථාවේදී අපි ඒ බල්බ විදුලි බල්බ ශ්‍රේණිගතව සමාන්තරගතව සම්බන්ධ කරන අවස්ථාව වියලි කෝෂ ශ්‍රේණිගතව සමාන්තරගතව සම්බන්ධ කරන අවස්ථාව ගැන අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට ශ්‍රේණිගතව සම්බන්ධ කරාම විද්‍යුත් විභව අන්තරය කියන එක ඒ කියන්නේ වැඩි අපිට විද්‍යුත් ශක්තියක් ලබා ගන්න පුළුවන් කියන එක අපි කලින් අවස්ථාවේදී කතා කරලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන්නේ මේ වියලි කෝෂ. ඒක නිසා මේ අවස්ථාවේදී වැඩි විද්‍යුත් විභවාන්තරයක් මේ වියලි කෝෂ හරහා ලබා ගන්න පුළුවන් මේ බල්බයට. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට දූල පුතාලා මේක සරල විද්‍යුත් පරිපථ කියන කොටස ලියා ගන්න. ඒ කොටස ලියාගෙන මේක මේ විදුලි පන්දම කියන එක නම විතරක් ලියා ගන්න. එතකොට සරල විද්‍යුත් පරිපථ කියන එක යටතේ සරල විද්‍යුත් පරිපථ යටතේ විදුලි පන්දම කියන එක තමයි මුලින්ම අපි කතා කරේ. එතකොට
මේ කොටස අපි කියවලා අපි ඒක පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේ පින්තූරයෙන් භාවිතා කරලා පැහැදිලි කරන්න. එතකොට දුල පුතාලා සරල විද්‍යුත් පරිපත ඒක යටතේ පළවෙනි උදාහරණය වෙන්නේ විදුලි පන්දම කියන එක. එතකොට විදුලි පන්දම භාවිතය ගැන දුල පුතාලා හොඳින් දන්න දෙයක්. එතකොට අපි ඒක බැලුවොත් එහෙම එතකොට මේ මුල් කොටස අපි කියවලා පස්සේ මේක ගැන පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉහත රූපයේ දැක්වෙන පරිදි විදුලි පන්දමේ වියලි කෝෂ බල්බය ලෝහ සර්පිල් දුන්නහා සන්නායක සම්බන්ධක තහඩු එකට සම්බන්ධ වී කියලා දක්වලා තියෙනවා. නමුත් සන්නායක සම්බන්ධක අතර ඇති සුවිචය මගින් පරිපතේ විසන්ධි වී ඇත. මේක දුල පුතාට තේරෙන්නේ නැති වෙන පුළුවන්. මම ඒක අපහු විස්තර කරනවා. ඒ නිසා බල්බය නොදැල්වේ සුවිචය ඉදිරියට තල්ලු කළ විට සන්නායක සම්බන්ධක දෙක අතර හිදැස සංවෘත වේ. විට පරිපතය සම්පූර්ණ වෙන නිසා බල්බය දැල්වේ කියලා දක්වලා තියෙනවා. මේ අවස්ථාව මම පැහැදිලි කරොත් මේ අවස්ථාවේදී මේකෙදි තියෙන්නේ දුල පුතාලා හොඳින් දාන්න මේ කොටසක් අපි කලින් අවස්ථාවේදී පරිපත ගැන ඇඳලා තියෙනවා. එතකොට මේ ආකාරයට එතකොට පරිපත කියන එක එතකොට මේකෙදි බල්බයක් තියෙනවා. බල්බය කියන එක අපි දක්වන්නේ මේ ආකාරයට එතකොට මේ බල්බය කියන එක මම මෙතන ඇඳ. එතකොට ඊට පස්සේ මේකට කෝෂ වියලි කෝෂ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ ආකාරයේ ඊටාම සරල මේ පරිපතයක් තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. ඒක කොහොමද හදලා තියෙන්නේ කියන එක තමයි මෙතන මේ කතා කරන්නේ. එතකොට මේ අවස්ථාව අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී එතකොට මම මේක පොඩ්ඩක් එහාට කරන්නම්. එතකොට බල්බයක් තියෙනවා. බල්බය කියන එක අපි සංකේත වලින් දක්වන්නේ මේ ආකාරයට. එතකොට අපි වියලි කෝෂ කියන එක මෙතන ශ්‍රේණිගතව වියලි කෝෂ දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. වියලි කෝෂ දෙකක් කියන එක එතකොට මෙතන ස්විචය කියන එක මේ අවස්ථාවේදී මේකේ මේ විදුලි පන්දමේ කොහෙටද ඒක අදාළ වෙන්නේ කියන එක අපි ඊළඟට බලනවා. එතකොට දූල පුතාලා මේ වියලි කෝෂ දැකලා තියෙනවා නම් වියලි කෝෂය කියන එකේ අපි මම උඩට අඳින්න මෙතනින් මේ ආකාරයට පොඩ්ඩක් මේ ඉහළට එසවිච්ච තැනක් තියෙනවා. ඉහළට එසවිච්ච තැනක් තියෙනවා මෙහෙම මේ ආකාරයට. එතකොට මේ ආකාරයට ඉහළට එසවිච්ච තැනක් තියෙනවා. මෙතන තමයි මෙතන මේ දක්වලා තියෙන මේ කොටසට සම්බන්ධ වෙන්නේ. ඒක මේ අග්‍රය තමයි ධන අග්‍රය කියලා කියන්නේ. ඍණ අග්‍රය කියන එක ඒක සමතලා කොටසක් තියෙන්නේ. ඒක නිසා ඒකට මේ ආකාරයට සර්පිලාකාර ලෝහ දුන්න කියලා දක්වලා තියෙන්නේ. එතකොට මේක අපි මේ පැත්තට බලයක් යදුවාම මේක මේ ඊටාම කුඩා කරන්න පුළුවන්. මේ ආකාරයට පත් කරන්න පුළුවන්. ඒක ඒ බලය අයින් වුණු හැටිය මේක මෙහෙම මේ ආකාරයට විහිදෙනවා. එතකොට එහෙම කරන්නේ මොකද? මේ බැටරි කෑල්ලට අවශ්‍ය මේ සම්බන්ධක මේ වෛරය සම්බන්ධ කරන්න තමයි අපි මේ දුන්න කියන එක භාවිතා කරන්නේ. ඒක නිසා දූල පුතාලා එක මතක තියාගන්න. මේකේ ධනාග්‍රය කියන එක ඉස්සරහට ඇවිත් තියෙන්නේ. ඉස්සරහට නිරලා තියෙන්නේ. අපි 8 ශ්‍රේණියේ විද්‍යුතය කියන පාඩම කරන්නේ දූල පුතාලා. එතකොට අපි මේ කතා කරන්නේ විදුලි පන්දම ගැන කතා කරන්නේ. විදුලි පන්දම කියන එකේ ඒක වැඩ කරන ආකාරය, ඒක අන්තර්ගත ඒකේ පරිපතේ සකස් වෙලා තියෙන ආකාරය ඊටාම සරල. මේ විද්‍යුතය කියන කොටසේ ඊටාම සරල පරිපතයක් මේකේ තියෙන්නේ. එතකොට බල්බයකුයි බැටරි කෑලි දෙකකුයි ස්විච් එකකුයි සම්බන්ධ වෙච්ච පරිපතයක් තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී මේ ස්විච් එක මෙහෙම පල්ලෙහාට දැම්මහම බල්බය පත්තු වෙනවා. ඉහළට ගත්තාම බල්බය නිවෙනවා කියන අවස්ථාව. එතකොට අපි මුලින්ම මේකේ වියලි කෝෂ දෙක බැලුවොත් එහෙම වියලි කෝෂ කියන්නේ මේ ආකාරයට ඉහළට ඇවිත් තියෙන කොටසකුයි සමතලා එහෙම නැත්නම් පොඩ්ඩක් ඇතුළට ගියපු කොටසකුයි තියෙනවා. ඒක ඇතුළට ගියෙම නැත්නම් සමතලා කොටසට කියනවා ඍණාග්‍රය කියලා. ඉහළට ආපු කොටසට කියනවා ධනාග්‍රය කියලා.
මේ ධනාග්‍රය කියන එක මේ ආකාරයට එතකොට ධනාග්‍රය කියන එක බල්බයට සම්බන්ධ වෙනවා මේ ආකාරයට මෙතන මේ දක්වලා තියෙන ආකාරයට මෙතන කොටසත් නිරාගෙන ඇවිත් තියෙන ඉස්සරහට ඒක අතර සම්බන්ධය ඇති වෙලා එතකොට මේකට තව බල්බය මේ සම්බන්ධ මේ වියලි කෝෂය සම්බන්ධ කරාම එතකොට මේ අවස්ථාවේදී ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙන අවස්ථාව. ඊට පස්සේ මේක පිටිපස්සට මෙතන මේ ඍණාග්‍රය කියන කොටසට මේ සන්නායක කම්බිය මෙතන මේ දක්වලා තියෙන මේ සන්නායක කම්බිය මේක සම්බන්ධ කරන්න මේකෙදී මේ ඍණාග්‍රය කියන එක බැලුවොත් එහෙම පොඩ්ඩක් ඇතුළට නිරලා තියෙන අවස්ථාව පොඩ්ඩක් එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකට අපි කම්බියක් සම්බන්ධ කරන්න හැකියාවක් නැහැ. එතකොට මේ අවස්ථාවේදී එතකොට කම්බියක් සම්බන්ධ කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා එතකොට මොකද්ද කරන්නේ මේ අවස්ථාවේදී කම්බියක් සන්නායක කම්බියක් සම්බන්ධ කරන්න? ඒ වෙනුවට අපි භාවිතා කරනවා සර්පිලාකාර දුන්නක් ලෝහ දුන්නක් කියන එක. කියන්නේ සර්පිලාකාර කියන්නේ මේ ආකාරයට මෙහෙම මේ ඔතපු මේ ආකාරයට එතකොට දුල පුතාලා සමහරලාට මෙහෙම දැක්කොත් එහෙම මේ ආකාරයේ දුන්නක වගේ හැඩයක් තියෙන මේක දුල පුතාලා දැකලා තියෙන කොටසක්. එතකොට මේක එතකොට තද කරාම මෙතන මේ කොටස මෙහාට ඇවිල්ලා එතකොට එතන හිඩසක් එනවා. එතකොට අපිට පුළුවන් මේ බැටරි කෑලි දාන්න. ඒක අපි අත ගත්තාම මේ බැටරි කෑලි මේ දුන්නෙන් එහාට තල්ලු කළා ඒ සන්නායක මෙතන මේ දක්වලා තියෙන මේ බැටරි කෑලි දෙක මේ පරිපථයට සම්බන්ධ කිරීමක් කරනවා ඒකේ. එතකොට මේ කොටස අපි කතා කරේ එතකොට බැටරි කෑලි දෙකක් භාවිතා කරාම ඒ කියන්නේ වියලි කෝෂ දෙකක් භාවිතා කරාම එක කෝෂයක වගේ දෙගුණයක විද්‍යුත් විභවාන්තරයක් අපිට ලබා ගන්න පුළුවන් කියන එක අපි කලින් කතා කරා. ඒක නිසා එක කෝෂයකින් ලබා ගන්න පුළුවන් විද්‍යුත් විභවාන්තරය වගේ දෙගුණයක විද්‍යුත් විභවාන්තරයක් පුළුවන් අපිට මේ කෝෂ දෙකක් මෙහෙම සම්බන්ධ කරාම ලබා ගන්න. ඒක ඊළඟට කතා කරේ ඊළඟට අපි බැලුවොත් එහෙම ස්විචය කියන එක අපිට දුල පුතාලා ගෙවල් වල භාවිතා කරන ඒ ස්විචය කියන එක උනත් ඒ වගේ එකක් උනත් භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒක පහළට තද කරාම මේ ආකාරයට එතකොට ස්විචය සම්බන්ධ වෙනවා. ඊළඟට ඉහළට ඉස්සුවාම ඕෆ් වෙන අවස්ථාව. එතකොට මේ අවස්ථාවේදී මේකෙදි භාවිතා කරන ස්විචය ගැන දක්වලා තියෙන්නේ. ඒක තමයි පල්ලෙහා විස්තර කරලා තියුනේ. මේ ස්විචය කියන එක මෙතන මේ දක්වලා තියෙන ආකාරයට මෙහෙම කොටසක් තියෙනවා. මෙතන තියෙන මෙහෙම කොටසක්. එතකොට මේ කොටස මුලින්ම මේ අවස්ථාවේදී සම්බන්ධ වෙලා නැහැ. කියන්නේ මේ පරිපථය මේ ස්විචය ඕෆ් කරපු අවස්ථාවට සමාන අවස්ථාවක තියෙන්නේ. කියන්නේ මෙහෙම අවස්ථාවේ තියෙන්නේ. එතකොට මේක ඕන් කරන්න මොකද්ද කරන්න ඕන? මෙතන මේ කොටසයි අතර සම්බන්ධයක් ඇති කරන්න ඕන. එතකොට මේ පරිපථයේ එතකොට මේ අවස්ථාවේදී නම් මේ කොටසයි සම්බන්ධ වුණාම මේ පරිපථයේ එතකොට තමයි ධාරාව ගලාගෙන යන්නේ. සංවෘත පරිපථයක් වෙන්න ඕන ධාරාව ගලාගෙන යන්න. ඒක නිසා මේ ස්විචයේ මේ කොටසයි මෙතන මේ තියෙන මේ සන්නායක කොටසයි සම්බන්ධ කරන්න මොකද්ද කරන්නේ? මේ ස්විචය ඉස්සරහට තල්ලු කරන්න ඕන. ස්විචය ඉස්සරහට තල්ලු කරාම මොකද වෙන්නේ? මම මෙතන පල්ලෙහා අඳින්නම් ඒක. මේ කොටස ඇවිනවා මේක උඩට මෙහෙම ඇවිල්ලා එතනින් මෙහෙම අනිත් ලෝහයත් එක්ක මෙහෙම සම්බන්ධ වෙනවා. එතකොට ලෝහ දෙකම මෙහෙම සම්බන්ධ වෙලා පරිපථය අපි කලින් කතා කරපු මේක සංවෘත වුණු අවස්ථාවට මේකපත් වෙනවා. ඒක දූල පුතාලා එතකොට තේරුම් ගන්න පුළුවන් මේතනින් මේ ඍණාග්‍රයයි එතකොට මෙහෙම සම්බන්ධ වෙලා ඍණාග්‍රය මෙතනට වෙනකන් සම්බන්ධ වෙනවා මේ ස්විච් එක මෙහෙට ගත්තාම. ආපහු ස්විච් එක මෙහාට ගත්තාම මොකද වෙන්නේ? මේ කොටස මෙහෙමම තියෙනවා. මේ කොටස මෙහාට ගිහිල්ලා ඒ ස්විච් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ කොටස සන්නායකයත් එක්ක සම්බන්ධ වෙන එක නැති වෙලා පරිපථය බිඳීලා යනවා. එතකොට මේ ස්විච් එක කොහොමද වැඩ කරන්නේ කියන එක මේ දෙක සම්බන්ධ කරන්න මේක ඉස්සරහට කරාම සම්බන්ධ වෙනවා කියන එක දුවල පුතාලා මතක තියාගන්න.
ඊට පස්සේ ඒකට මොකද්ද සම්බන්ධ වෙලා තියෙන්නේ විදුලි බල්බයක් එතකොට බල්බයක් සම්බන්ධ වෙලා තියෙනවා මේ බල්බය එතකොට මේකේ ආකාරයට එතකොට මේ අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් මම මෙහා වම් පැත්තේ එක දක්වන්නම් සාමාන්‍යයෙන් ටෝච් එකක තියෙන බල්බයක් බැලුවොත් එහෙම ඒ ටෝච් එකේ තියෙන බල්බය ටෝච් එකේ තියෙන බල්බය කියන එක මෙහෙම වටේ මෙහෙම මේක ඍණාග්‍රය මේකට සම්බන්ධ වෙනවා ධනාග්‍රය කියන එක පොඩ්ඩක් මෙහෙම ඉලිප්පිලා තියෙන මේ ආකාරයට මෙතනට තමයි ධනාග්‍රය සම්බන්ධ වෙන්නේ ධනාග්‍රය ඍණාග්‍රය කියන එක එතකොට මේ ආකාරයට එතකොට වටේ තියෙන්නේ ඍණාග්‍රය බල්බ් එකේ එතකොට මෙතන බල්බ් එකේ ෆිලමන්ට් එකක් තියෙන්නේ එතකොට මේ ආකාරයට ඍණාග්‍රය සම්බන්ධ වෙලා තියෙනවා එතකොට ධනාග්‍රය තියෙනවා ඍණාග්‍රය මෙතන තියෙනවා මෙතන ධනාග්‍රයට ටෝච් එක වියලි කෝෂයේ ධනාග්‍රය සම්බන්ධ කළා එතකොට මේ පැත්තේ එතකොට මෙහෙම සම්බන්ධ වුණාම ඊට පස්සේ මේ ඍණාග්‍රය මේකයි සම්බන්ධ කළා එකට මෙතන ස්විච් එකක් භාවිතා කරලා තියෙනවා ස්විච් එක කියන එකෙන් එතකොට ඒක ඕන් ඔෆ් කරන්න පුළුවන් කියන එක. එතකොට ඒ අවස්ථාව එතකොට මෙතන ඒ ස්විච් එක භාවිතා කරලා එතකොට ඒක ඕන් කරන්න ඔෆ් කරන්න පුළුවන් කියන අවස්ථාව තමයි මෙතන දක්වලා තියෙන්නේ. මේ කොටස දූල පුතාලට තේරුම් නැත්නම් තියෙනවා නම් කියන්න. ඊට අමතරව මෙතන පරාවර්තකය කියන එක දූල පුතාලා ඉස්සරහට ඉගෙන ගන්නවා ඉස්සරහට 9 ශ්‍රේණියේදී 9 ශ්‍රේණියේදී 11 ශ්‍රේණියේදී ඉගෙන ගන්නේ 11 ශ්‍රේණියේ දූල පුතාලා ඉගෙන ගන්නවා මේ පරාවර්තක කියන එතකොට මේ ආකාරයට මෙහෙම අවතල දර්පණයක් මෙහෙම භාවිතා කරාම මෙතන තියෙන ආලෝකය ඉස්සරහට සමාන්තර කදම්බයක් විදියට ගෙනියන්න පුළුවන් කියන එක දූල පුතාලට ඉගෙන ගන්නවා ඉස්සරහට ඒක නිසා මේ විදුලි පන්දමෙන් සමාන්තර ආලෝක කදම්බයක් ඒ කියන්නේ මේ කොටස අපි පොඩ්ඩක් මම මේක මකන්නම් මේ පරිපතේ තියෙන කොටස එතන මම ආපහු පැහැදිලි කිරීමක් කරන්නම් එතකොට අපි ඒක බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාව අපි බැලුවොත් එහෙම අපි අන්තිමට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පරාවර්තකය කියලා කියන්නේ මේ අවස්ථාවේදී අවතල දර්පණයක් භාවිතා කරන්නේ අවතල දර්පණයක් භාවිතා කරන්නේ පරාවර්තකයේ විදියට එතකොට මේ අවතල දර්පණය භාවිතා කරාම මොකද්ද වෙන්නේ කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අවතල දර්පණය තියෙන කොටයි නැති වෙන කොටයි මොකද්ද තියෙන වෙනස කියන එක ඒක දූල පුතාලා දැනගෙන තියෙන එක වැදගත් වෙනවා අවතල දර්පණය තියෙනෝ නම් මොකද වෙන්නේ මෙතන තියෙන මේකෙන් පිට වෙන ආලෝකය මෙතන ගිහිල්ලා මේක සමාන්තර ආලෝක කදම්බයක් විදියට මේ ආකාරයට මේක මෙහෙට ගිහිල්ලා මෙහෙම සමාන්තර ආලෝක කදම්බයක් විදියට මේක මෙහෙම පරාවර්තනය වෙලා ගමන් කරනවා මේකෙන් එන ආලෝක කදම්බය එතකොට මේ ආකාරයට සමාන්තර ආලෝක කදම්බයක් බවට පත් වෙනවා. එහෙනම් මේ අවතල දර්පණය නැති වුනහම මොකද වෙන්නේ කියන එක දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. මම ඒක පොඩ්ඩක් මෙතන මේකෙදි ඇන්දොත් එහෙම මෙහෙම ටෝච් එකේ බල්බ් එක තියෙනවා. එතකොට මේ අවස්ථාවේ එතකොට මෙතන මේ බල්බ් එකෙන් පිට වෙන ආලෝකය කියන එක මෙහෙට ටිකක් යනවා මේ පැත්තට මෙහෙම විහිදෙනවා. එතකොට මේ අවට විතරයි ආලෝකයෙන් එතකොට ආලෝකමත් වෙන්නේ මේ ටෝච් එකේ තියෙන මේ ඉස්සරහට ආලෝක කදම්බයක් විදියට සමාන්තර ආලෝක කදම්බයක් විදියට ආලෝකයේ ඉස්සරහට යන එක නැති වෙනවා මේ අවතල දර්පණය නැති වුණොත්. ඒක නිසා මේ පරාවර්තකය කියන එක වැදගත් වෙනවා. දූල පුතාලා අවශ්‍ය නම් ටෝච් එකක් අරගෙන ඒ පරාවර්තකය ඒක ටෝච් එක කැඩෙන්නේ නැහැ ගොඩක් වෙලාවට ගැලෙව්වහම එතකොට ඒ පරාවර්තකය කියන එක අයින් කළා පොඩ්ඩක් බලන්න ඕන නම් එතකොට දූල පුතාලාට ඒ ඉස්සරහට ආලෝකය යන්නේ නැතුව එතන වටේ විතරක් ආලෝකයමත් වෙනවා කියලා බලා ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී අපි කතා කරේ එතකොට
මේකෙදී බැටරි කෑලි දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කළ මේ යොදන අවස්ථාව ගැන කතා කරේ. එතකොට වියලි කෝෂ දෙකක් මේ වියලි කෝෂ දෙකක් යොදන්නේ. එතකොට මේ අවස්ථාවේදී 1.5 වෝල්ට් සාමාන්‍යයෙන් එක විදුලි කෝෂයක විද්‍යුත් විභවාන්තරය වෙන්නේ වියලි කෝෂ දෙකක් සම්බන්ධ කරලා තියුණොත් එහෙම මේ 3 වෝල්ට් කියන විද්‍යුත් විභවාන්තරයක් මේ බල්බයට ලැබෙනවා. එතකොට බල්බේ ආලෝකය වැඩි වෙනවා. එතකොට අපි මේ අවස්ථාවේදී එතකොට වියලි කෝෂ දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරපු පරිපථයක් අවස්ථාව කතා කරන්නේ. ඒක ඕන් ඔෆ් කරන්න ස්විච් එකක් එතකොට භාවිතා කරනවා. ඒක මෙතන දක්වලා තියෙන්නේ. ඊළාට මේකෙදී පරාවර්තකය භාවිතා කළා සමාන්තර ආලෝක කදම්බයක් බවට මේ විදුලි බල්බයෙන් පිට වෙන ආලෝකය පත් කරනවා කියන එක තමයි අපි අන්තිමට කතා කරන්නේ. අපි ඊළඟ කොටසේ බැලුවොත් එහෙම එතකොට දූල පුතාලා ඒක යම් අදහසක් ඒක මතක තියාගන්න මේක කොහොමද මේකෙදී අවතල දර්පණය කුමක් සඳහා භාවිතා කරනවද කියලා අවතල දර්පණය සමාන්තර ආලෝක කදම්බයක් ඇති කරන්න තමයි භාවිතා කරන්නේ. ඒ වගේ මේ වැදගත් කොටස පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට ස්විච් එක කියන එක භාවිතා කරන්නේ එතකොට ඒක හැමනිතරම එතකොට ලයිට් එක බල්බය දාලා තියුණොත් එහෙම එතකොට ඕන් කරලා තියුණොත් එහෙම එතකොට බැටරි බහිනවා. බැටරිය එන්න ඒ බැටරියේ තියෙන ශක්තිය නැති වෙලා යනවා. ඒක නිසා අපි භාවිතා කරනකොට ඕන් කළා භාවිතා නොකරනකොට ඕෆ් කරලා තියන්න පුළුවන් වෙන්න තමයි මේ ස්විච් එක භාවිතා කරලා තියෙන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාව පැවරුම 10 එක කියන කොටස අපි බැලුවොත් එහෙම බල්බය විද්‍යුත් කෝෂ ස්විච් සම්බන්ධක කම්බි යන මේවා සඳහා වූ පරිපථ සංකේත ඇසුරින් 1017 රූපේ දැක්වෙන විදුලි පන්දම සඳහා සරල විද්‍යුත් පරිපථ සටහනක් ඇඳ දක්වන්න කියලා කතා කළා. ඒක අපි ඇඳා ඒක දූල පුතාලා පොඩ්ඩක් ඒක මං හිතන්නේ ඒ කොටස චුට්ටක් ඉන්න මේ පරිපථය මේ අවස්ථාවේදී විදුලි පන්දම කියලා ලියලා මේ පරිපථය ඇඳ ගන්න එක හොඳ වෙයි. මෙතන මේ දක්වලා තියෙන පරිපථය මම වෙන පාටකින් එක දක්වන්නම්. මෙතන මේ දක්වලා තියෙන පරිපථ සටහන ඒක ඇඳ ගන්න දූල පුතාලා විදුලි පන්දම කියලා ලියා ගන්න. විදුලි පන්දම කියලා ඒක ලියා ගන්න. එතකොට විදුලි පන්දම කියලා ලියලා එතකොට මේ පරිපථ සටහන ඇඳ ගන්න. ඒක දූල පුතාලා ලියාගෙන ඉවර ඇති කියලා හිතනවා. ඊළඟට මේ ඕකේ හරි මේ අවතල දර්පණය පරාවර්තකය කියලා ඇඳලා ඒක තුලින් මේ ආකාරයට මේ කොටස විතරක් ඇඳ ගන්න පුළුවන් නම් මම ඒක පොඩ්ඩක් අඳින්නම් මේ ඉහලින් චුට්ටක් ඉන්න මම මෙතනම අඳින්නම් මේ කොටසේ. එතකොට මෙහෙම ඇඳගෙන එතකොට ඒකේ අවතල දර්පණය කියලා ලියන්න. එහෙම නැත්නම් පරාවර්තකය පරහන් ඇතුළේ ලියන්න අවතල දර්පණය කියලා. අවතල දර්පණය
එතකොට මේකෙදී මේ ආලෝක කදම්බ මේ ආකාරයට පරාවර්තනය වෙලා යනවා කියන එක මේක ආකාරයට එතකොට මේ මෙතන මේ බල්බය තියෙන්නේ බල්බයෙන් පිට වෙන ආලෝකය මේ ආකාරයට ආලෝක කදම්බයක් බවට පත් වෙලා ඉස්සරහට යනවා කියන එක එක දුර පුතාලා ඇඳ ගන්න පරාවර්තකය කියන එකට වරහන් ඇතුළේ ලියා ගන්න අවතල දර්පණය කියලා. එතකොට ඒකේ ප්‍රයෝජනයක් විදියට එතකොට ඒ වටේ විහිදෙන ආලෝකය ආලෝක කදම්බයක් බවට පත් වෙලා ඉස්සරහට ඈතට ඒක ගමන් කරවන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ සමාන්තර ආලෝක කදම්බයක් බවට පත් කරලා වැඩි දුරක් අපිට ගමන් ඒක ඉස්සරහට යවන්න පුළුවන් කියන එක තමයි මෙතන මේ කතා කරන්නේ. මේකෙදී එතකොට ඒ ලක්ෂයකින් පිට වෙන ආලෝකය කියන එක ලක්ෂයකින් පිට වෙන ආලෝකය කියන එක බැලුවොත් එහෙම ඒක වටේටම මෙහෙම වටේටම ඒක විහිදෙනවා. එතකොට මේක යම් ලක්ෂයකට අපි ගෙනියන්න නම් එතකොට මේ අවතල දර්පණ කියන ඒවා භාවිතා කරනවා. එතකොට මේ අවස්ථාවේදී අවතල දර්පණ කියන එක භාවිතා කරලා මේ ආලෝකය ඉස්සරහට ආලෝක කදම්බයක් බවට පත් කරලා ඒක සමාන්තර ආලෝක කදම්බයක් බවට ඒක පත් කරලා ඉස්සරහට මෙහෙම යවන්න පුළුවන්. ඒක නිසා දූල පුතාලා මේක ඇඳ ගන්න. එතකොට ඇඳගෙන මේ පරාවර්තකය කියලා ලියලා අවතල දර්පණය කියන එක ලියා ගන්න. ඒක ලියාගෙන ඉවර නම් කියන්න දූල පුතාලා. හරි ඕකේ. හැමෝම ලියාගෙන ඉවරයි කියලා හිතනවා. ලියා ගන්න දූල පුතාලා කියන්න. ලියා ගන්න දූල පුතාලා ඉන්නවා කියන්න. ඔව් සර් ඉවරයි. හරි ඕකේ. හරි. අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස ඕකේ. සරල විද්‍යුත් පරිපථ ගැන ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස වෙන්නේ ආලෝක අලංකරණය කියන කොටස. මේ කොටස බැලුවොත් එහෙම ආලෝක අලංකරණය කියන කොටස මේක ලියා ගන්න දූල පුතාලා. කලින් අවස්ථාවේ එක කියලා ලිව්වොත් එහෙම මේක දෙවෙනි කොටස. සරල විද්‍යුත් පරිපථ වලට දෙවෙනි අවස්ථාව. එතකොට සරල විද්‍යුත් පරිපථ භාවිතය ගැන දෙවෙනි අවස්ථාව විදියට ආලෝක අලංකරණය. ඒක දූල පුතාලා බොහෝ වෙලාවට දාන්නවා තොරාම් වෙන්න පුළුවන් විවිධ දේව උත්සව වෙන්න පුළුවන්. ඒවයි දකින්න පුළුවන් අපිට විවිධ ආලෝක ඒ කියන්නේ විවිධ තොරන් වල වුණත් ඒවා විවිධ ආලෝක ඒ කියන්නේ පාටවල් වලින් ඒවා නිවෙන පත්තු වෙන ඒ වගේ අවස්ථා දූල පුතාලට දැක බලා ගන්න පුළුවන්. ඒවා ගැන මේ කතා කරන්නේ එතකොට ආලෝක අලංකරණය කියන කොටස. ඊළඟ මේක බැලුවොත් එහෙම එතකොට මේකෙදී ආලෝක අලංකරණ පරිපථයක් තැනීම සඳහා 10 ක්‍රියාකාරකමේ නිරත වෙමු කියලා දක්වලා තියෙනවා. අපි ඒක පොඩ්ඩක් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. විදුලි සැපයීමක් මේ අවස්ථාවේදී වෝල්ට් 6ක විදුලි එතකොට මේක එකක මේ අවස්ථාවේදී දූල පුතාලා එක මම කලින් කියලා තියෙනවා ඇති මම හිතන්නේ බැටරි මේ වියලි කෝෂයක විද්‍යුත් විභවාන්තරය කියන්නේ 1.5 වෝල්ට් මේවා හතරක් එකහු කරාම මේ විද්‍යුත් විභවාන්තරවල එකතුව ඒ කියන්නේ 1.5 වෝල්ට් මේ අවස්ථාවේදී 1.5 වෝල්ට් මේකෙදි 1.5 වෝල්ට් එහෙනම් මේක විද්‍යුත් විභවාන්තරය එතකොට විද්‍යුත් විභවාන්තරය සමාන වෙනවා මේවායේ එකතුවට කියන එක අපි කලින් අවස්ථාවේ ලියලා තියෙනවා. එතකොට 1.5 එකතු කිරීම 1.5 ඒ කියන්නේ මේකෙදි විද්‍යුත් විභවාන්තරය 6.0 වෝල්ට් වෙනවා මේක විද්‍යුත් විභවාන්තරය. ඒක තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ විදුලි සැපයුම ඒකේ විද්‍යුත් විභවාන්තරය 6 වෝල්ට් කියලා දක්වලා තියෙන එක.
ඊළඟට වියලි කෝෂ 4ක් කියලා දක්වලා තියෙන. එතකොට මේ අවස්ථාවේදී දෙකම එකයි. එතකොට වියලි කෝෂ 4 කියන එකෙත් එතකොට 6 වෝල්ට්. එහෙම නැත්නම් අපිට පවර් පැක් එකක් එහෙම භාවිතා කරලා එකෙන් පුළුවන් 6 වෝල්ට් කියන එක ලබා ගන්න. එතකොට ඒක දක්වලා තියෙන්නේ. රතු නිල් සහ කොළ වර්ණ LED දෙක බැගින්. එතකොට මේ LED කියලා කියන්නේ මේකට ආලෝක විමෝචක ඩයෝඩ කියන ආලෝක විමෝචක ඩයෝඩ කියන මේ ආලෝකය කියන්නේ ලයිට් කියන එකේ L එක විමෝචක එමිටින් කියන එතකොට මේකෙදි විමෝචක කියන එක ඩයෝඩ් කියන එකේ D එක කෙටි කළා මේ අවස්ථාවේදී මේ LED කියලා කියන්නේ මේකට සිංහල භාෂාවෙන් කියන්නේ ආලෝක විමෝචක ඩයෝඩ කියලා. එතකොට අපි මේක බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේ එතකොට බැලුවොත් එහෙම වියලි කෝෂ 4ක් රතු නිල් සහ කොළ වර්ණ LED දෙක බැගින් සම්බන්ධක කම්බි තඹ පතුරු කියලා දක්වලා තියෙනවා. මේ අවස්ථාව අපි බැලුවොත් එහෙම මේකෙදි මේ රූපය ආකාරයට මේ සටහන පිටපත් කරගන්න කියනවා. ඊට පස්සේ නිල් LED පමණක් දැල්වීමට රතු LED පමණක් දැල්වීමට කොළ LED පමණක් දැල්වීමට නිල් හා කොළ LED එකවර දැල්වීමට ස්විච් යෙදිය යුතු ආකාරය දැක්වෙන පරිපත්ත සටහනක් අඳින්න කියලා දක්වනවා. එසේ ස්විච් යෙදූ පරිපත්තය පුවරුවක් මත සකසන්න කියනවා. එහිදී ස්විච් පුවරුවේ එක් ස්ථානයකට සවිවන පරිදි සැලසුම් කරන්න කියනවා. පරිපත්තයේ විදුලිය සපයන ස්විච් සංවෘත විවෘත කරමින් සරල තොරණක් අත්හදා බලන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාව එතකොට මේක අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මම මේ ටික මකනවා. එතකොට දුල පුතාලා ඒක සමීකරණය මම කලින් ඒක ලියලා තියෙනවා. එතකොට දුල පුතාලා ඒක ගැන පොඩ්ඩක් ආපහු අධ්‍යයනය කරොත් හරියනවා. අපි මේක බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ ආලෝක විමෝචක ඩයෝඩ මේ ආකාරයට මේකේ ධනාග්‍රේ ඍණාග්‍රේ අනිවාර්යයෙන්ම ධනාග්‍රේ කියන එක මේ බැටරි කෑලි ධනාග්‍රේට සම්බන්ධ වෙන්න ඕන. ඍණාග්‍රේ කියන එක මේකෙදි ඍණාග්‍රේට සම්බන්ධ වෙන්න ඕන. එහෙම නැත්නම් මේක පත්තු වෙන්නේ නැහැ. එතකොට මේ අවස්ථාවේදී අපිට මේකෙදි මේ නිල් පාට කියන එක වෙනම කොළ පාට කියන එක වෙනම පත්තු කරන්න, රතු පාට කියන එක වෙනම පත්තු කරන්න. නිල් LED පමණක්, රතු LED පමණක්, කොළ LED පමණක්, නිල් හා කොළ. එතකොට මේ දෙක විතරක් දල්වන්න කියන අවස්ථාව ගැන කතා කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී මේකේ පරිපතය ගැන දුල පුතාලට ඒක පොඩ්ඩක් ඒක පැහැදිලි කරොත් එහෙම එතකොට මෙතෙන්දී එතකොට මම මේ අවස්ථාවේදී මෙතන ඉඳන් මම අඳින්නම් මේ කොළ කළු පාට එක නැහැ කියලා හිතන දුල පුතාලා. එතකොට මෙතන ඉඳන් මම මෙහෙම සම්බන්ධ කරන්න. එතකොට මෙතන අපි ස්විච් එකක් දානවා. එතකොට මේ අවස්ථාවට එතකොට ස්විච් එකක් දැම්මහම එතකොට මෙහෙම ස්විච් එකක් දානවා. එතකොට අපිට පුළුවන් නිල් LED පත්තු කරන්න. මෙතනට මෙහෙම ස්විච් එකක් දැම්මහම අපිට පුළුවන් මොකද්ද කොළ LED පත්තු කරන්න. මෙතනට මෙහෙම ස්විච් එකක් දැම්මහම මෙතෙන්ට මෙහෙම ස්විච් එකක් දැම්මහම එතකොට මෙතන ස්විච් එකක් දැම්මහම අපිට පුළුවන් රතු LED පත්තු කරන්න. එතකොට මේ ආකාරයට ස්විච් තුනක් දැම්මහම අපිට පුළුවන් ඒ අවශ්‍ය LED එක පත්තු කරන්න. ඊට අමතරව මේක සම්බන්ධ කරලා මේ ආකාරයට මෙතනට ස්විච් එකක් දැම්මොත් එහෙම එතකොට මෙතනට ස්විච් එකක් දැම්මොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ ආකාරයට මෙහෙම ස්විච් දැම්මොත් එහෙම මොකද්ද කරන්නේ? අපි මේක ඊට පස්සේ මේ ස්විච් එක දාලා
මේක සම්බන්ධ කරනවා මෙතන මේ කොටසට මේ ආකාරයට මේ පරිපතය සකස් කරගත්තාම අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට එක එක පත්තු කරන ආකාරය බැලුවොත් එහෙම අපි මේක ස්විච් 1 කියලා කිව්වොත් එහෙම ස්විච් 2 ස්විච් 3 මේක ස්විච් 4 කිව්වොත් එහෙම මේ අවස්ථාවේදී එතකොට මේ අවස්ථාවේදී චුට්ටක් ඉන්න මේ හතරවෙනි එක අවශ්‍ය නැහැ හතරවෙනි ස්විච් එක නැති වුණොත් එතකොට අපි මේක බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී හතරවෙනි ස්විච් එක නැති වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ මේ අවස්ථාවේදී එකවර දල්වන්න අවශ්‍ය නිසා වෙනම ස්විච් එකක් තියෙන එක හොඳ වෙයි එතකොට ඕනනම් අපිට පුළුවන් මෙතනින් මෙහෙම තව පරිපතයක් අරන් එන්න මේකත් මෙහෙම සම්බන්ධ කරන්න මේ දෙක සම්බන්ධ කරලා එතකොට අලුත් පරිපතයක් විදියට අපිට පුළුවන් එක ස්විච් එකකින් මේක පත්තු කරන්න ඕන නම් මෙහෙම මෙතනට සම්බන්ධ කරන්න පුළුවන් එතකොට මෙතන පරිපතය එතකොට දෙකක් තියෙනවා මේ අවස්ථාවේදී එතකොට හතරක් තියෙනවා සම්බන්ධක වෙලා. එතකොට අපි පළවෙනි ස්විච් එක මේ පළවෙනි ස්විච් එක ඕන් කරොත් එහෙම මොකද වෙන්නේ? මේ නිල් පාට ඒවා පත්තු වෙනවා. මේක පත්තු වෙනවා ස්විච් එක ඕන් කරොත් එහෙම ඊට පස්සේ අපි ඕෆ් කරාම මේක නිවෙනවා. දෙවෙනි ස්විච් එක ඕන් කරාම පල්ලෙහාට දැම්මහම කොළ පාට මේ LED එහෙම නැත්නම් ආලෝක විමෝචක ඩයෝඩ් කියන එක පත්තු වෙනවා. ඊළඟට තුන්වෙනි ස්විච් එක දැම්මහම රතු පාට ඒවා පත්තු වෙනවා. අපි මේ නිල් පාටයි කොළ පාටයි දෙක විතරක් පත්තු කරන්න ඕන නම් එතකොට අපි මේ හතරවෙනි ස්විච් එක වැහුවාම මේ නිල් පාට කියන එක ඒ වගේම කොළ පාට කියන එක විතරක් පත්තු වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට දූල පුතාලට ඒක තේරුම් ගන්න පොඩ්ඩක් දූල පුතාලා තනියම ඒක පොඩ්ඩක් ඇඳලා බලන්න ඇඳලා බලලා ඒක තේරුම් ගන්න බැරි නම් ඒක කියන්න අපි ආපහු පාරක් ඒක ඊළඟ දවසේ හෙට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා ඒක නිසා දූල පුතාලා Taman තනියෙන් එක පාරක් ඇඳලා බලන්න ඒක වැදගත් වෙනවා එතකොට මේ සම්බන්ධ වෙනකොට මේ වයර සම්බන්ධ වෙනකොට අනිවාර්යෙන් ඒක රවුම් කරන්න ඕන ඒ වයර සම්බන්ධ වෙනවා කියන එක දක්වන්න අපි බැලුවොත් එහෙම එතකොට මේක දූල පුතාලා පොඩ්ඩක් ඇඳගත්තක් කමන්නේ මේ කොටස මේකේ මේ දක්වලා තියෙන කොටස ඇඳගත්තක් කමන්නේ එතකොට 1 2 3 4 කියලා දාලා එතකොට දූල පුතාලා ආපහු පාරක් ගෙදද්දී ඒක පොඩ්ඩක් පන්ති උරුණාම ආපහු ටෙස්ට් කරලා බලන්න කොහොමද 1 2 3 4 4 කියන අවස්ථා හතරෙදි ඒ විදුලි බල් මේ LED පත්තු කරන්න කියන එක
ලියාගෙන ඉවර නම් දුවල පුතාලා කියන්න මේ කොටස ලියාගෙන ඉවර නම් මේ 10 18 කියන පින්තූරයේ කොටස ඒක ඇඳගෙන දුවල පුතාලා ඒක පස්සේ ගෙදදී ඒක පොඩ්ඩක් ඒක අත්හදා බලන්න කොහොමද ඒක පත්තු වෙන්නේ කියන එක කොහොමද පරිපත්‍ය මේ පරිපත්‍ය අනුව ලියාගෙන ඉවරලා කියන දුවල පුතාලා ලියාගෙන ඉවරයි කියලා ඉවරයි. ඕකේ අනිත් දුවල පුතාලා ඉවරද ඉවර නැත්නම් අපි බලාපොරොත්තු වෙන ටියුටා ටිකක් වෙලා බලන්න අනිත් දුවල පුතාලා ඉවරද හරි ඕකේ අපි ඊළඟ කොටස අපි බලන්න කතා බලාපොරොත්තු වෙන එතකොට මේකෙදි LED එකක් වියලි කෝෂ මේ පැවරුම කියන එක මම පොඩ්ඩක් කිව්වොත් එහෙම වියලි කෝෂ ස්විච් හා සම්බන්ධ කම්බි ඒ භාවිතා කරලා ආලෝක අලංකරණ පරිපත සකස් කරන්න කියන කොටස දක්වලා තියෙනවා ඒ වගේ දේවල් හදන්න පුළුවන් නම් හදන්න දුවල පුතාලා එහෙම හදන්න බෑ කියලා ඒක ලොකුවට ප්‍රශ්නයක් නෑ ඉස්සරහට දුවල පුතාලාට ඒව හදන්න පුළුවන් හොඳට ඉගෙන ගත්තොත් ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධාරා පාලන උපාංග කියන කොටස. ඒක දුවල පුතාලා ලියා ගන්න ධාරා පාලන උපාංග කියන කොටස. ඒක ලියාගෙන අපි පොඩ්ඩක් මේක ගැන පොඩ්ඩක් මොන වගේ උපාංග තියෙද කියලා අපි පොඩ්ඩක් මුලින් බැලුවොත් එහෙම අපි මේකේ මොන වගේ උපාංග තියෙනවද කියලා අපි බැලුවොත් එහෙම එතකොට ස්විච් එක කියන එක එතකොට ස්විච් කියන එක එතකොට ඊළඟට ටකන යතුර කියලා මෙතන දක්වලා තියෙන කොටස පේනු යතුර කියලා දක්වලා තියෙන කොටස එතකොට මේවා අපි ඉස්සරහට පොඩ්ඩක් කතා කරනවා ප්‍රතිරෝධක ඊළඟට මේ ඊළඟට අපි කතා කරන්නේ ප්‍රතිරෝධක කියන කොටස ඒ කොටස ඊටාම වැදගත් වෙනවා ස්විච් කියන එක අපි පොඩ්ඩක් ඒක කතා කරලා මේ ප්‍රතිරෝධක කියන කොටසට යන්න බලාපොරොත්තු වෙන එතකොට අපි මේ ස්විච් කියන කොටස පොඩ්ඩක් බැලුවොත් එහෙම එතකොට විවිධ අවස්ථාවලදී විද්‍යුත් පරිපථයක් තුලින් ගලා යන විද්‍යුත් ධාරාව පාලනය කිරීමට අපට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අප භාවිතා කළ හැකි උපාංග වර්ග කිහිපයක් ඇත. ඒ අවස්ථා අනුව අපට උපාංග භාවිතා කළ හැකි කියලා දක්වන එම උපාංග කිහිපයක් භාවිතා කරන අයුරු අප දැන් සලකලා බලමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ ස්විච් එක කියන එක කියන්නේ අපිට on off කරන්න පුළුවන්. එතකොට මේ ස්විච් එක කියන එක භාවිතා කරාම ඒකට යතුරු කියලා කියනවත් කියන එක. එතකොට ධාරා පාලන උපාංග යටතේ දුවල පුතාලා 1 කියලා ලියලා ස්විච් වරහන් ඇතුලේ යතුරු කියලා ලියා ගන්න. යතුරු කියන එක තරම් භාවිතා වෙන්නේ නැහැ. යතුරු කියලා කියන එක. එතකොට ස්විච් කියන එක. එතකොට සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ එතකොට මේ ස්විච් එකක් කියලා කියන්නේ මොකද්ද? අපිට ඕන අවශ්‍ය වෙලාවකදී ඒ පරිපථය තුලින් ගලාගෙන යන ධාරාව අපිට නතර කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ගලා යන සලස්වන්න පුළුවන්.
එතකොට පරිපතයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යැවීමටත් අවශ්‍ය ඒක නතර කිරීමටත් භාවිතා කෙරේ කියලා ලියා ගන්න දුල පුතාලා. එතකොට ස්විච් කියලා ලියලා එතකොට වරහන් ඇතුලේ අතුරු කියලා ලියලා පරිපතයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යැවීමටත් නතර කිරීමටත් භාවිත කෙරේ. ස්විචය කියන එක අපි කලින් එතකොට කතා කරපු එක. එතකොට මේ ආකාරයට අපි සලකුණකින් අඳින්න. එතකොට ස්විච් එකක් කියලා කියන්නේ. එතකොට ස්විච් එක කියන එක මේක දුර පුතාලා 6 ශ්‍රේණියේ පොතේ තියෙනවා මේ සලකුණු. එතකොට මේ ස්විච් එක කියන එක එතකොට මේක පරිපතයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යවීමටත් ඒක නතර කරන්නත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒක දුර පුතාලා ලියා ගන්න. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ස්විච් කියන එක ඒකේ ස්විච් වර්ග කීපයක් තියෙයි කියලා සරල ආකාරයේ ස්විච් වර්ග කීපයක් තියෙයි කියලා දක්වලා තියෙනවා. ඒක නිසා දුර පුතාලා ලියා ගන්න උදාහරණ කියලා මේකෙදී උදාහරණ විදියට ලියා ගන්න ටකන යතුර කියන එක. ටකන යතුර කියන එකයි ඊට පස්සේ ලියා ගන්න පේනු යතුර කියන කොටසයි. එතකොට මේ ධාරාව පාලනය කරන උපකරණ විදියට අපි ස්විච් එක කියන එක කතා කරා. ඒක යටතේ ටකන යතුරයි පේනු යතුරයි කියන මේ උදාහරණ දෙක ලියාගත්ත. එතකොට ස්විච් වර්ගවල දෙකක් ගැන අපි ලිව්වා. එතකොට ටකන යතුර කියන එකයි පේනු යතුර කියන එකයි අපි ඒ ස්විච් වර්ග දෙක අපි ලිව්වා. අපි ඊට පස්සේ ප්‍රතිරෝධ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට ඉස්සෙල්ලා අපි මේ ටකන යතුර කියන එක මොකක්ද කියන එකයි පේනු යතුර කියන්නේ මොකක්ද කියන එකයි අපි කතා කරලා අපි මෙතන ඉඳන් හෙට ප්‍රතිරෝධක කියන කොටස මේක ඊටාම වැදගත් කොටසක්. විභව අන්තරයයි ධාරාවයි ප්‍රතිරෝධයයි කියන කොටස විද්‍යුතේ ඊටාම වැදගත් කොටසක්. ඒක නිසා මේ දුර පුතාලා මේ ප්‍රතිරෝධක කියන කොටස අනිවාර්යයෙන්ම හොඳින් අවබෝධ කරගත යුතු කොටසක්. ඒ කොටස මේකෙදි ගොඩක් දිගට තියෙනවා. එතකොට මේ කොටස ඒක අපි හොඳින් අවබෝධ කරගත යුතු කොටසක්. එතකොට විද්‍යුතේදී ඒක නිසා දුර පුතාලා මේ ස්විච් එක කියන එක මේ අවස්ථාවේදී අපි මොනවද ස්විච් කියන්න තියෙන වර්ග මොනවද කියන එක කියන්න සීමා කරාට කමන්නේ. ස්විච් විදියට අපි ස්විච් එකකින් මොකද්ද කරන්නේ? ඒකට උදාහරණ විදියට ටකන යතුරයි පේනු යතුරයි කියන ස්විච් වර්ග දෙකක් තියෙන කෙනෙකුට ඒක සීමා කරගත්තට කමන්නේ. නමුත් ඉස්සරහට කතා කරන ප්‍රතිරෝධය කියන එක හොඳින් අවබෝධ කරගත යුතු කොටසක්. අපි මේකෙදි මේ ටකන යතුර කියන ඒ කොටස බැලුවොත් එහෙම එතකොට ටකන යතුර කියන කොටසයි පේනු යතුර කියන කොටසයි පොතේ දක්වලා තියෙන කොටස අපි බැලුවොත් එහෙම ඒක දුර පුතාලා මේ කොටස මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ ලොකුවට. ඒ වගේ දේවල් විභාග වලට සමහර වෙලාවට ඉස්කෝල විභාග වලට ප්‍රශ්න වලට දෙන කට්ටියක් ඉන්න පුළුවන් ගුරුවරු. ඒ වුණාට ඒක ලොකුවට දුර පුතාලා එහෙම ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ මතක තියාගන්න. අපි බැලුවොත් එහෙම එතකොට මේක ටකන යතුර රූප සටහන 10-19 කියන මේකෙදී දැක්වෙනවා P හා Q යන පරිපතයට සම්බන්ධ කරන අග්‍ර දෙකක් තියෙයි කියලා දක්වනවා. එතකොට P කියන අග්‍රයටයි Q කියන අග්‍රයටයි එතකොට සම්බන්ධ කරන අග්‍ර දෙකක් තියෙනවා. මෙහි ලෝහ පතුරේ B කෙළවරෙන් ඇඟිල්ල තබා පහත් කර විට X හා Y යන සම්බන්ධක ලෝහ කොටස් ස්පර්ශ වෙනවා කියලා දක්වලා තියෙනවා. අපි ඒක පොඩ්ඩක් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. එවිට P හා Q අතර පරිපතය සම්බන්ධ වෙන පහත එතකොට P හා Q අතර පරිපතය සම්බන්ධ වෙලා අත ඉවතට ගත් විට දුන්නක් ලෙස ක්‍රියා කරලා AB ලෝහ පතුර නැවත ඉහළට එසවෙනවා කියන. ඒ නිසා යාලි පරිපතයේ විසන්ධි වෙනවා. මේ එක් දිශාවකට පමණක් ධාරාව ගලා යැවීමට භාවිතා කරන නිසා තනිමං ටකන යතුර කියලා දක්වනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ
භාවිතා කරන්නේ මේ ස්විච් එකක්. ස්විච් එක කියන එකේ නම තමයි ටකන යතුර කියන එක. ඒක දුල පුතාලා ටකන යතුර කියන ස්විච් එකක් තියෙයි කියන එක විතරක් දැනගත්තාම ඇති. මෙතන එක අග්‍රය සම්බන්ධ කරලා අනිත් අග්‍රය මෙතනට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ පරිපථය තුලින් මේක අභ්‍යන්තරයෙන් මේ ආකාරයට ඒ කියන අවස්ථාවට මේක අභ්‍යන්තරයෙන් y කියන ස්ථානයට සම්බන්ධ වෙලා තියෙනවා. මේ දෙක අතර සම්බන්ධයක් ඇති කරාම මේ a කියන එකයි y කියන එක අතර සම්බන්ධයක් ඇති කරාම ඒක තුලින් විද්‍යුත් ධාරාවක් ගලාගෙන යනවා. එතකොට ඒක ඇති කරන්නේ කොහොමද? මේක a කියන එකට මේ ආකාරයට දුන්නක් මොකක් හරි එහෙම සම්බන්ධ කරලා තියෙනවා. ඒකට x කියලා ස්පර්ශ කරන්න පුළුවන් මේ ලෝහ කොටස සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේක මෙහෙම පහත් කරලා බලයක් යොදලා මෙතන සම්බන්ධ කරාම මේ x කියන එකයි y කියන එකයි එකිනෙක ස්පර්ශ කරාම මේ පරිපථය තුලින් විද්‍යුත් ධාරාවක් ගලාගෙන යනවා. ඊටාම පහසු අවස්ථාවක් අපි කලින් අවස්ථාවේදී ස්විච් කියන එකේ අපි සලකුණ බැලුවොත් එහෙම මේක තමයි මේ ටකන යතුර තමයි මේ තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේ එතකොට මේකට සමාන කොටසක් තමයි තියෙන්නේ මේ අවස්ථාවේදී. එතකොට දූල පුතාලා මේ ඉහළට ඉස්සෙවිලා තියෙන මේ සන්නායකය පහළට දැම්මහම මෙතෙන්ට කරාම විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන්න පුළුවන් වෙන සංවෘත පරිපථයක් සෑදෙනවා. ඒක තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. මේ B කියන කොටස පහත් කළාම x කියන එකයි y කියන එකයි ස්පර්ශ වෙලා මේ පරිපථය සංවෘත වෙනවා. ඒක තුලින් විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන්න පුළුවන්. ඒක නිසා මේක වගේ දෙයක් ප්‍රශ්නකදී ඇහුවොත් එහෙම දූල පුතාලට ඒ විදිහට කියන්න පුළුවන්. ඊට හා මතක තබා ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේක ඒ ස්විච් එක වර්ග ස්විච් කියන්නේ ඕන තරම් තියෙනවා. ඒ සේරම මතක තියාගන්න සීමාවක් නැහැ. ඒක නිසා මේකෙදි ටකන යතුරයි පේනු යතුරයි කියන දෙකට ඒ ස්විච් වර්ග සීමා කරගන්න අපි බැලුවොත් එහෙම එතකොට මේ පේනු යතුර කියන කොටස ඊළඟට පේනු යතුරක රූප සටහනක් 1019 B රූපේ දැක්වේ. මෙහි P හා Q පරිපථයට සම්බන්ධ කරන අග්‍ර වෙනවා. එතකොට P කියන එකටයි Q කියන එකටයි සම්බන්ධ කරන අග්‍ර වෙනවා කියලා. පිත්තල වලින් සාදා ඇති පේනු ලෝහ කුට්ටි දෙක අතර හිදැස්සක් tie කියනවා. මේ හිදැස අතර ඇති සුදුරට පේනු කූර මේ පේනු කූර කියලා දක්වලා තියෙන කොටස පේනු කූර ඇතුල් කළ විට පරිපථය සම්පූර්ණ වෙනවා. පේනු කූර ඉවත් කළ විට පරිපථය විසන්ධි වෙනවා. මේ ආකාරයට එතකොට තව ස්විච් එකක් එතකොට පේනු යතුර කියන ස්විච් මාර්ගය එතකොට මේකෙදී මේ ලෝහ කුට්ටි දෙකක් තියෙනවා. ඒ අතර මේ යම් හිඩසක් තියෙනවා. ඒ හිඩසට මේ පේනු කූර කියන මේක ඇතුල් කරාම මේ හිඩස වැහිලා ඒක තුලින් එතකොට P කියන අග්‍රේ ඉඳන් Q කියන අග්‍රයට ධාරාව ගලාගෙන යනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ පේනු කූර සම්බන්ධ කරාම ධාරාව ගලාගෙන යන්න පුළුවන්. එතන මාර්ගයක් හැදෙනවා. මේ පේනු කූර ගත්තාම එතන ධාරාව ගලාගෙන යන්න බෑ. ඒක නිසා ඒක ස්විච් එකක් විදියට වැඩ කරනවා. එතකොට ඒ කොටස එතකොට දූල පුතාලා මේකෙදි මතක තබා ගන්න ඕන. එතකොට ටකන යතුරයි පේනු යතුරයි කියන නම් දෙක විතරක් මතක තියාගත්තාම හොඳටම ඇති. අපි හෙට ඉතුරු කොටස ප්‍රතිරෝධක කියන කොටස ඒක ඊටාම වැදගත් කොටසක්. විද්‍යුතයේදී විද්‍යුත් විභවාන්තරයයි විද්‍යුත් ධාරාවයි ඊට අමතරව මේ ප්‍රතිරෝධක කියන කොටස ඒ කොටස ඊටාම වැදගත් කොටසක්. ඒක නිසා අපි හෙට ඒ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා